සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගැජට් මොටෝකෝ YouTube channel එකට. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද 4-wheel drive වාහනයක් ක්‍රියා කරන්නේ කියලා. මේ වීඩියෝ එකට මම අද වැඩිපුරම භාවිතා කරන්නේ අතින් ඇඳපු රූප සටහන්. 4-wheel drive වාහනවල ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය full time 4-wheel drive වශයෙන් හඳුන්වන අතර දෙවෙනි වර්ගය part time 4-wheel drive වශයෙන් හඳුන්වනු ලැබේ. මේ වීඩියෝ එක නැරඹීමෙන් මම හිතනවා ඔයාලට 4-wheel drive වාහනයක් ගැන දැනගත යුතු සියලුම දේ ඉතා සරලව දැන ගැනීමට පුළුවන් කියලා. 4-wheel drive වාහනයක ගියර නිසි ලෙස යෙදීමෙන් අපට වර්තමානයේ දක්නට ලැබෙන ගොඩක් ක්‍රියානතුරු වලින් ආරක්ෂා වීමට පුළුවන්. 4-wheel drive වාහන ගැන කතා කරන්න ප්‍රථමයෙන් අපට සිද්ධ වෙනවා Ackerman steering principle එක මොකක්ද කියලා තේරුම් ගන්න. Ackerman steering principle කියන්නේ එකම මධ්‍ය ලක්ෂයක් වටා අපගේ වාහනවල රෝද කැරකවීමට සලස්වන මූලධර්මයකි. මෙයින් සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ ටයර් ස්ලිප් වීම හෝ ස්කිඩ් වීම වැළැක්වීමයි. Ackerman steering principle එක සොයාගෙන තිබුණේ නැත්නම් වාහනයක් වංගු ගැනීමේදී ටයර් අමතර ගෙවී යාම, ලිස්සීම හෝ ස්ලිප් වීම සිදුවෙන්න පුළුවන්. රූපයේ පෙනෙන පරිදි කොළපාට කතිරෙන් දිස්වන්නේ ටයර් හතරටම එකම මධ්‍ය ලක්ෂයක් නිර්මාණය කර ඇති ආකාරයයි. එහි පෙනෙන ආකාරයට වම්පස ඉදිරි රෝදයේ කෝණය විශාල වන අතර ඉදිරිපස දකුණු රෝදයේ කෝණය කුඩා වේ. මෙම කෝණ වෙනසත් සමග ටයර් හතරම එකම මධ්‍ය ලක්ෂයක් වටා පහසුවෙන් කැරකේ. සහ මෙම කෝණ වෙනස මගින් කලින් සඳහන් කළා වගේ ටයර් ස්ලිප් වීම නතර වේ. Ackerman steering principle කියන්නේ මේ කෝණ වෙනස උපයෝගී කරගෙන ටයර් වලට පහසුවෙන් වංගුවක් ගැනීමට උදව් කරන මූලධර්මයකි. එවැනි කෝණ වෙනසක් තිබෙන්නේ නැත්නම් ඒ කියන්නේ එකම කෝණයකින් ටයර් හතරම කැරකුණොත් අපි කලින් කතා කරා වගේ ටයර් ස්ලිප් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේකෙන් සිද්ධ වෙන්න පුළුවන් ලොකුම හානියක් තමයි අපිට ලොකු වේගයකදී වාහනය පාලනය කරගත නොහැකි වීම. විවිධ කෝණ යනු එක් එක් ටයර් වලට හිමිවන ආවේනික ධාවනපතයයි. ඒ කියන්නේ එක් එක් රෝදවලට එක් එක් වේග ප්‍රමාණයෙන් හිමිවීමයි. මෙයින් ස්ලිප් වීම නතර වේ. වාහනයක් වමට හරවන විට රූපයේ දැක්වෙන පරිදි එක් එක් ටයර් වල කෝණික ප්‍රවේගය වෙනස් වේ. රූපයේ දැක්වෙන පරිදි වමට වාහනයක් හැරවීමේදී අවරෝහණ පිළිවෙලට වැඩිම වට ගණනක් කැරකීමට සිදුවෙන්නේ ඉදිරිපස දකුණු රෝදයත් සහ අඩුම වට ගණනක් කැරකීමට සිදුවන්නේ පසුපස වම්පස රෝදයටයි. එම සිදුවීම අවරෝහණ පිළිවෙලට දමා ඇති අංක වලින් තේරුම් ගන්න. සරලවම වමට හැරවීමකදී දකුණුපස ටයර් දෙකම වැඩිපුර වට ගණනක් කැරකවේ. තව දෙයක් තමයි වාහනයක් ඉදිරියට ධාවනය වන විට ඉදිරිපස රෝද පසුපස රෝදවලට වඩා වැඩි දුරක්, ඒ කියන්නේ වැඩි වට ගණනක් කැරකවේ. මේ සංකල්පයත් 4-wheel drive වාහනයක ගියර් සිලෙක්ට් කරන විට ඊටාම වැදගත් සහ දැන සිටිය යුතු සංකල්පයක් වෙනවා. අපි දැන් මේ කතා කරපු වාහනයක ඉදිරියට ගමන් කරන විට සහ වංගු ගැනීමේදී ඇතිවන ටයර් වල කැරකීමේ වෙනස හේතුවෙන් තමයි 4-wheel drive වාහන සහ සියලු වාහන වලට ඩිෆරන්ෂල් එකක් අවශ්‍ය වී තිබෙන්නේ. 4-wheel drive වාහනවල ඉදිරිපස හා පිටුපස ඩිෆරන්ෂල් දෙකක් දැකිය හැකි වන්නේ ඉදිරිපස හා පිටුපසට වෙන වෙනම ජව හෝ බල සැපයීමක් අවශ්‍ය නිසා වෙනි. එතනින් එහාට ඩිෆරන්ෂල් මගින් ඉදිරිපස හෝ පසුපස ටයර් වලට වංගු ගැනීමේදී ජවය බෙදා වෙන් කිරීමට ගොඩක්ම උදව් වෙනවා. ඒ මූලධර්ම අපි වීඩියෝ එකේ ඉදිරි කොටස් වලදී කතා කරමු. Ackerman principle හෙවත් Ackerman මූලධර්මය ඉතා සරලව ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි දැන් කතා කරමු 4-wheel drive වාහන කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අද මගේ වීඩියෝ එකේ මෙන්න මේ දේවල් ගැන කතා කරනවා. 2H gear එක. එහෙමත් නැත්නම් 2-wheel drive high range. 4H gear එක. එහෙමත් නැත්නම් 4-wheel drive high range.
4L ගියර් එක එහෙම නැත්නම් 4 wheel drive low range. open differential, center differential, limited slip differential එහෙම නැත්නම් LSD, locking differential, wind up theory, transfer case, torque distribution එහෙම නැත්නම් ජව සම්ප්‍රේෂණය, crawl ratio, freewheeling hubs සහ traction control. හරි, දැන් අපි ආයෙත් බලමු 4 wheel drive වාහනවල වර්ග කීයක් තියෙනවද කියලා. පළවෙනි වර්ගය full time 4 wheel drive විදිහටත් දෙවෙනි වර්ගය part time 4 wheel drive විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රූප සටහනේ විදිහට අපි ඉස්සෙල්ලම බලන්න යන්නේ part time 4 wheel drive වාහනයක රූප සටහනක්. එතනදී ඔයාලට පේනවා එන්ජින් එකෙන් එන ජවය ගියර්බොක්ස් එක හරහා ට්‍රාන්ස්ෆර් කේස් එක මගින් ඉදිරිපස හා පිටුපස ටයර් වලට සම්ප්‍රේෂණය කර තිබෙන ආකාරය. මෙහි ප්‍රධානම ලක්ෂණය වන්නේ ඩිෆරන්ෂල් දෙකක් ඉදිරිපස හා පිටුපසට වෙන වෙනම යොදා තිබීමයි. part time 4 wheel drive වාහනයක නිතරම ධාවනය වන්නේ පිටුපස රෝද දෙක වන අතර අවශ්‍ය වූ විට පමණක් අපට 4 wheel drive තාක්ෂණයට මාරු විය හැක. part time 4 wheel drive වාහනයක අපට 2H, 4H, 4L යන ගියර හඳුනාගත හැක. full time 4 wheel drive වාහනයක තිබෙන ප්‍රධානම ලක්ෂණය වෙන්නේ එහි ටයර් හතරම සෑම විටම එන්ජින් එක මගින් ක්‍රියා කරවීමයි. අනෙක් ප්‍රධානම වෙනස තමයි full time 4 wheel drive වාහනයක තිබෙන center differential එක. ඒක මේ තියෙන රූප සටහනෙන් පැහැදිලි කරගන්න අපට පුළුවන්. full time 4 wheel drive වාහනයක අපට 4H සහ 4L යන ගියර පමණක් හඳුනාගත හැක. full time 4 wheel drive වාහනයක තිබෙන center differential එක ලොක් කිරීමේ හැකියාවක්ද ඇත. 4 wheel drive වාහනයක සරල ක්‍රියාකාරී මූලධර්මය විස්තර කරන්න පුළුවන් මෙන්න මෙහෙම. එන්ජින් එක මගින් පිට කරන බලය මැනුවල් හෝ ඔටෝමැටික් ගියර්බොක්ස් එක හරහා ඩ්‍රයිව් ෂාෆ්ට් මගින් ට්‍රාන්ස්ෆර් කේස් එකට රැගෙන යාමෙන් පසුව ඩිෆරන්ෂල් මගින් ටයර් වලට සපයනු ලැබේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ ඕපන් ඩිෆරන්ෂල් තාක්ෂණයකි. ඩිෆරන්ෂල් මගින් සිදු කරන ප්‍රධානම කාර්ය වන්නේ විවිධ කැරකීමේ වේගයන් ටයර් වලට සපයා දීමයි. උදාහරණයක් ගත්තොත් හිතන්න වාහනයක් දකුණට හරවනවා කියලා. එතකොට වම් මත පැත්තේ තිබෙන ඉදිරිපස හා පිටුපස ටයර් ඇතුල් පැත්තේ දකුණු ටයර් වලට සාපේක්ෂව වැඩි වට ගණනක් කැරකවේ. මෙන්න මේ විවිධ වේගයන් නිසා ටයර් ස්ලිප් වීම ස්වයංක්‍රීයව පාලනය කරනු ලබන්නේ ඩිෆරන්ෂල් වල උදව්වෙන්. part time 4 wheel drive transfer case එකේ ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් තිබෙනවා. පළවෙනි ක්‍රියාව තමයි එන්ජින් ටෝක් එක. එහෙමත් නැත්නම් එන්ජින් එකෙන් සපයන කැරකීමේ බලය ලෝගියස් යොදාගෙන වැඩි කිරීම. දෙවැනි ක්‍රියාව full time 4 wheel drive සහ part time 4 wheel drive වාහනවල වෙනස්ම ක්‍රියාවන් දෙකක් යනුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු part time 4 wheel drive වාහනයක transfer case එකේ දෙවැනි කාර්යය මොකක්ද කියලා. ඒ තමයි 4H හෝ 4L ගියර් වල transfer case එක මගින් ඉදිරිපස differential එකටත් පසුපස differential එකටත් එක හා සමාන බලයක් ලබා දීමයි. මෙතනදී ඉදිරිපස හා පිටුපස drive shafts transfer case එක මගින් lock කරගයි. අපි දැන් බලමු full time 4 wheel drive වාහනයක transfer case එකේ දෙවෙනි කාර්යය මොකක්ද කියලා. full time 4 wheel drive වාහනවල lock වෙන්නේ drive shafts නෙමෙයි. ඒ කියන්නේ 4H හෝ 4L යන ගියර් වලදී part time 4 wheel drive වලට සාපේක්ෂව full time 4 wheel drive වලදී භාවිතා කරන්නේ center differential එකක් සහ center differential එකේ lock එකයි. ඒකට හේතුව තමයි full time 4 wheel drive වාහනයක් normal පාරක ධාවනය වන විට අපි කලින් කතා කරපු ඉදිරිපස රෝදවල හා පසුපස රෝදවල වේගයන්ගේ වෙනස බැලන්ස් කර ගැනීමට අපිට අනිවාර්යෙන්ම center differential එකක් ඕන කරන නිසායි. වැඩි වේගවලදී මේ center differential එක වේග පාලනයට උදව් කරනවා වගේම තමයි මඩ වලවල්, බොරළු ගොඩවල්
අධික කඳුවලදී සෙන්ටර් ඩිෆරන්ෂල් ලොක් එක මගින් තමයි ඉදිරිපස හා පිටුපස රෝදවලට එක හා සමාන කැරකවීමේ බලයක් ලබා ගන්නට අපට පුළුවන් වෙන්නේ. සෙන්ටර් ඩිෆරන්ෂල් ලොක් එක නොදා ටයර් හතරටම සමාන බලයක් ගන්න කවදාවත්ම පුළුවන් වෙන්නේ නැහැ. හරි, අපි දැන් උදාහරණයක් බලමු. හිතන්න ඔයාගේ වාහනේ තියෙන 4 wheel gear එක 2H කියලා. එතකොට එන්ජින් එකේ බලය 100%ක්ම ට්‍රාන්ස්මිෂන් එක මගින් ඔයාගේ වාහනේ පසුපස රෝදවලට සපයයි. එතකොට පසුපස රෝදවලට සමානව 50-50 බලයක් ලැබෙනවා. නමුත් ඔයා සමහර විට දැකලා ඇති rear wheel drive වාහනයක පසුපස එක ටයර් එකක් කඳුවල එහෙම නැත්නම් අඩු ඝර්ෂණයක් ඇති ස්ථානවලදී එක තැන කැරකෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ඩිෆරන්ෂල් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිෆරන්ෂල් එකක් සෑම විටම බලය සපයන්නේ අඩු ඝර්ෂණයක් ඇති ටයර් එකට වීම හේතුවෙන්. ඒ නිසාම වාහනය ඉදිරියට නොයා එකතැන ටයර් එකක් කැරකෙවීම දක්නට ලැබෙනවා. මේ දේ ප්‍රධාන වශයෙන්ම දකින්නට ලැබෙන්නේ ඕපන් ඩිෆරන්ෂල් එකක් සහිත වාහනවලයි. උදාහරණ විදිහට සාමාන්‍ය වෑන්, සාමාන්‍ය 2 wheel drive jeep, KDH යන වාහන දක්වන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නය, ඒ කියන්නේ ඕපන් ඩිෆරන්ෂල් වල මේ සෑම විටම අඩු ඝර්ෂණයක් සහිත ටයර් වලට බලය සැපයීම වැළැක්වීමට එහෙමත් නැත්නම් විසඳුමක් විදිහට තමයි rear wheel differential lock එකක් දකින්න ලැබෙන්නේ. එතකොට ඒ lock එක අපිට පුළුවන් බටන් එකකින් on off කරගන්න. මෙන්න මේ rear wheel differential lock එකෙන් සිද්ධ වෙන්නේ ටයර් දෙකටම එක හා සමාන 50-50 බලයක් සෑම විටම ලබා දීමයි. මේකෙන් වාහනය ඉතා පහසුවෙන් අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්. එකතැන ලිස්සීම නතර කරගන්න පුළුවන්. ඒ වුණාට අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අධික වේගවලදී 4 wheel drive වාහනයක සෑම විටම මෙන්න මේ rear wheel differential lock එක off කරලා තියාගන්න එක. මොකද ඒකෙන් අපි මුලින් කතා කරපු Ackerman steering principle එකට බාධාවක් කරන නිසායි. ඒ කියන්නේ 4 wheel drive වාහනයක් අධික වේගයෙන් ධාවනයේදී හා වංගුවක් ගැනීමේදී ඇතිවන ටයර් වල කැරකීමේ වෙනසට මේ differential lock එක බාධාවක් කරන නිසාවෙන් හා එයින් වාහනය පාලනය කරගත නොහැකි වෙන්නත් පුළුවන්. මං හිතනවා අද කාලේ ගොඩක්ම වාහන අනතුරු වෙන්නෙත් මෙන්න මේ දේවල් නොදැන සිටීම නිසාවෙන් කියලා. අපිට සෑම විටම මෙන්න මේ කියන ඩිෆරන්ෂල් ලොක් එක ධාවනයට මැනුවලි ඔන් ඔෆ් කරගන්න වෙන එකක් ටිකක් කරදර නිසා වාහන ඉංජිනේරුවන්ගේ ඊළඟ සොයා ගැනීම උනේ LSD තාක්ෂණයයි. LSD කියන්නේ limited slip differential කියන තාක්ෂණයයි. ඉතින් මේ LSD එකත් mechanical system එකක්. එතනින් එහාට තාක්ෂණයේ වඩා දියුණු සොයා ගැනීමක් තමයි traction control system එක කියලා කියන්නේ. මෙන්න මේ traction control system එක electronically tires brake කරන system එකක්. අපි ඒ ගැන වැඩි විස්තර මේ වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. අපි තවත් උදාහරණයක් ගැන මෙන්න මෙහෙම හිතමු. හිතන්න ඔයාගේ ජීප් එක 2H ගියර් එකේ ලොකු මුහුදු වැල්ලක යනවා කියලා. එතකොට අනිවාර්යෙන් ඔයාට දැනෙන්න පුළුවන් 2H ගියර් එක මදි සපෝට් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි වාහනේ 4H ගියර් එකට දැම්මා කියලා හිතන්න. ඒ වගේම තමයි අපි දැන් මේ කතා කරන්නේ part time 4 wheel drive වාහනයක් ගැන කියලා හොඳට මතක තියාගන්න. එතකොට වෙන්නේ පසුපස drive shaft එක හා ඉදිරිපස drive shaft transfer case එක හරහා එක හා සමානව ලොක් වීමයි. එතකොට වෙන්නේ drive shaft දෙකටම 50-50 බල සැපයුමක් හා එහි තේරුම තමයි සෑම ටයර් එකකටම 125ක එන්ජින් බලයක් ලැබීමයි. මේ බලය ඕෆ් රෝඩ් වලට ඉතාම සුදුසුයි. නමුත් අධික ඝර්ෂණයක් ඇති පෘෂ්ඨවලදී උදාහරණයක් විදිහට තාර පාරකදී වගේ මේ බලය බෙදී ඇති ආකාරය ටිකක් අවුල් සහගතයි. ඒකට හේතුව තමයි තාර පාරකදී වගේ ටයර් වලට අධික ඝර්ෂණයක් ලැබීම සහ වංගුවක් ගැනීමේදී හිතන්න වමට හෝ දකුණට හරවනවා කියලා. එතකොට මේ එක හා සමාන 125ක බලය නිසා නැවතත් වාහනය අපට පාලනය කරගත නොහැකි වේ. එනම් ටයර් ස්ලිප් වීමට පටන් ගනී. මෙන්න මේ හේතුව නිසා තමයි part time 4 wheel drive වාහන තාර පාරවල් වගේ අධික ඝර්ෂණයක් සහිත මතු පිටවල් වල ධාවනය කිරීමේදී 2H ගියර් එක පමණක් භාවිතා කරන්න කියලා යූසර් මැනුවල් වල ගහලා එවන්නේ. සරල විදියට කිව්වොත් 4H ගියර් එකේ ටිකක් වේගෙන් අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින් පාරවල් වල පමණක් පැයට කිලෝමීටර් 60 70 75 යන වේග වලින් අපිට යන්න පුළුවන්. නමුත් වංගුවක් ගැනීමේදී අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. අපි කලින් කතා කරා වගේ ඒ කියන්නේ 2H එකට shift කරගන්න ඕනේ. මොකද 2H එකට shift කරගත්තොත් පමණයි අපිට වංගුවකදී නියම විදියට අපේ 4 wheel drive වාහනය හරිහැටි පාලනය කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඉතින් එතනින් එහාට කතා කරනකොට 4L ගියර් එක කියන්නේ අධික කඳු හෝ බෑවුම් තරණය කරන විට slow speed වැඩි බලයක් තියෙන low ගියර් එකක්.
අනික් දේ තමයි හිතන්න ඒ වාහනේම ඒ අවස්ථාවේම ඒ කියන අධික වේග සීමාවල part time 4 wheel drive වාහනයක් 4H හෝ 4L ගියර් වල ධාවනය කරනවා නම් wind up කියන ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ 4H හෝ 4L ගියර් වල ඉදිරිපස හා පිටුපස drive shaft එක හා සමානව lock වෙන නිසා අධික වේගවලදී ඉදිරිපස හා පිටුපස රෝදවල කැරකීමේ වෙනස නිසා drive shaft ඇඹරීමක් වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ drive shaft වල ගබඩා වෙලා තියෙන විභව ශක්තිය කොහෙන් හෝ එළියට පිට කිරීමයි. එක්ක drive shaft එක කැඩිලා යනවා, ඇඹරෙනවා, එහෙමත් නැත්නම් ටයර් ස්ලිප් වීම හෝ ස්කිඩ් වීම වෙලා අපිට වාහනේ කන්ට්‍රෝල් නැති වෙනවා. මේ තත්ත්වය මඩේදී හෝ වැල්ලේදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අධික ඝර්ෂණයක් සහිත මතු පිටවල වල අධික වේගවලදී නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේව තමයි part time 4 wheel drive වාහනයක ප්‍රධානම වෙනස්කම් වෙන්නේ. හරි, අපි දැන් කතා කරමු full time 4 wheel drive වාහනයක් ගැන. full time 4 wheel drive වාහන නිපදවලා තියෙන්නේ සුළු ඝර්ෂණයක් හෝ අධික ඝර්ෂණයක් ඇති ඕනෑම road condition එකකට ගැලපෙන විදියටයි. ඒ කියන්නේ නිතරම රෝද හතරම එන්ජිමෙන් බල ගැන්විලා තියෙන්නේ. මෙහි දකින්නට ඇති විශේෂම ලක්ෂණය වෙන්නේ center differential එකක් භාවිතා කරගෙන ඉදිරිපස හා පසුපස රෝදවල කැරකීමේ වෙනස බැලන්ස් කර ගැනීමයි. ඒ බැලන්ස් එක නැත්තම් full time 4 wheel drive වාහනයක් අධික වේගයකදී හෝ විවිධ වංගුවලදී පාලනය කරගත නොහැකි වෙනවා. ඉතින් නවීන වාහනවල මෙන්න මේ center differential එක lock කිරීම මගින් රෝද හතරටම සමාන 25ක් බැගින් වූ එන්ජින් බලය බෙදා හැරිය හැකිය. අපිට මේ center differential lock එක අධික කඳුතරණයේදී ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. නමුත් අධික වේගවලදී නම් මේ center differential lock එක අනිවාර්යෙන් disengage කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් part time 4 wheel drive වාහනයක 4 wheel drive gear එක engage කරාට පස්සේ ඉදිරිපස හා පිටුපස drive shaft එක හා සමානව lock වී සමාන 50-50 බලයක් ඉදිරියට හා පිටුපස ටයර් වලට ලබා දෙයි. නමුත් full time 4 wheel drive වාහනයක ඉදිරිපසට හා පිටුපසට එක හා සමාන බලයක් ලබා ගැනීමට නම් අපි ඉහත කතා කරපු center differential lock එක අනිවාර්ය වෙනවා. නැත්නම් engine power එක 80%කටත් වඩා සැපෙන්නේ පසුපස රෝදවලට පමණි. අපි තවත් උදාහරණයක් ගැන මෙන්න මෙහෙම හිතමු. 4H gear එක part time 4 wheel drive එකක හෝ center differential lock එක on කරපු 4H gear එකේ full time 4 wheel drive වාහනයකත් යන අවස්ථා දෙකේම සිදුවෙන්නේ එකම ක්‍රියාවලියයි. ඒ කියන්නේ 25%ක බලයක් හැම ටයර් එකකටම හිමිවීමයි. නමුත් අපට තියෙන්නේ ඉදිරිපස හා පිටුපස ඕපන් ඩිෆරන්ෂල් නිසා සෑම විටම බලය සැපෙන්නේ අඩුම ඝර්ෂණයක් ඇති ටයර් වලටයි. උදාහරණයක් විදියට මේ රූප සටහනට අනුව පිටුපස වම් රෝදයේ ඉස්සී ඇති බව සිතන්න. මේ අවස්ථාවේ අපිට ඉදිරියට යාමට ගැටලුවක් ඇති නොවේ. නමුත් දෙවනි රූප සටහනට අනුව මෙන්න මෙහෙම හිතන්න. එම රෝදයේම විරුද්ධ රෝදයට අවම ඝර්ෂණ තත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා කියලා හිතන්න. අපි මේක අඳුන්වන්නේ ඩයගනල් ඉෆෙක්ට් එක කියලා. ඒ වගේ අවස්ථාවක අපිට ඉදිරියට යාමට හැකියාවක් ඇත්තේ නැහැ. මොකද මේ වගේ වෙලාවට බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අඩුම ඝර්ෂණයක් තිබෙන ඉදිරිපස දකුණු රෝදයට හා පිටුපස වම් රෝදයට බැවිනි. අපි මේ කතා කරන්නේ ඕපන් ඩිෆරන්ෂල් තියෙන වාහනයක් ගැන කියලාත් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ වෙලාවට තමයි අපිට LSD එහෙමත් නැත්නම් limited slip differential එකක් හෝ differential lock අවශ්‍ය වෙන්නේ. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. ඉතින් ඔයාගේ වාහනේ තියෙන්නේ open differential එකක් නම් මෙන්න මේ කියපු diagonal effect එක එහෙමත් නැත්නම් two wheel drive වෙන එක තමයි එපාම කරපු වැඩේ. 2H එකට වඩා 4H gear එක වැල්ලේ ටිකක් වේගෙන් යන්න හොඳ gear එකක්. නමුත් 4L gear එක බලය හරි සමානව බෙදා හරින අතර open differential එකක තියෙන දුර්වලතාවයන් මගහැරීමේ හැකියාවක් 4L gear එකටත් නැහැ. 4L gear එකේදී එන්ජින් එකෙන් පිට කරන බලය දෙගුණ වීමක් සිදු වෙනවා. මේකට උදව් කරන්නේ transfer case එක. ඒක අපි කලින් කතා කරපු part time 4 wheel drive වාහනයක transfer case එකේ දෙවනි කාර්යය වෙන අතර එහෙමත් නැත්නම් full time 4 wheel drive වාහනයක එකම ක්‍රියාව වේ. low gear එකකදී අපිට අඩු වේගයකින් වැඩි බලයක් ලබා ගත හැකිය. ඒ වගේම high gear එකකදී වැඩි වේගයකින් අඩු බලයක් ලබා ගත හැකිය. 4H gear එකේ සහ 4L gear එකේ ජව සම්ප්‍රේෂණ අනුපාතය මෙන්න මේ වගේ. අපි ඒකට
ටෝක් ඩිස්ට්‍රිබියුෂන් කියලා කියනවා. අපිට 4L ගියර් එක භාවිතා කරන්න වෙන්නේ අඩු වේගයක් සහ වැඩි බලයක් අවශ්‍ය වූ විට පමණි. උදාහරණයක් වශයෙන් තද කඳු නැගීමට, ගංගාවල් තරණය කිරීමට, මඩ සහිත දුර්ග තරණය කිරීමට සහ වැලි හෝ හිම සහිත දුර්ග තරණය කිරීමට. 4L ගියර් එකේදී එන්ජිමට සහ ගියර් බොක්ස් එකට අධික ලෙස ක්‍රියාකාරී වීමට අවශ්‍ය වන්නේ නැත. ඉතින් ඔයා ඉහත සඳහන් කරපු ස්ථානවලදී 4H ගියර් එක භාවිතා කරනවා නම් ඒක ලොකු වැරද්දක්. 4L ගියර් එක අධික දුෂ්කර දුර්ගවලට ඉතා යෝග්‍ය බැවින් එන්ජිම සහ ට්‍රාන්ස්මිෂන් එක අධික ලෙස රත් වීම වළක්වයි. 4L ගියර් එක හා සම්බන්ධ අනෙක් සංකල්පය වන්නේ ක්‍රෝල් රේෂියෝ එකයි. ක්‍රෝල් රේෂියෝ එක කියන්නේ ෆස්ට් ගියර් එකේ අනුපාතයත්, ෆයිනල් ඩ්‍රයිව් එකේ අනුපාතයත්, ට්‍රාන්ස්ෆර් රේෂියෝ එකේ අනුපාතයත් ගුණිතය වේ. ඊටාම සරල විදියට කියනවා නම් ක්‍රෝල් රේෂියෝ එක කියන්නේ යම් 4 wheel drive වාහනයකට නිපදවිය හැකි උපරිම ගියර් අනුපාතයටයි. හැම වෙලේම ක්‍රෝල් රේෂියෝ එක L එහෙමත් නැත්නම් low range ගියර් අනුපාතයක් විදියට සැලකෙන්නේ. ක්‍රෝල් රේෂියෝ එක උපරිමයි කියලා කියන්නේ ඉතා අඩු වේගයකින් වැඩි බලයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා යන්නයි. ක්‍රෝල් රේෂියෝ එක උපරිම කරගන්න normal ගියර් එක ෆස්ට් එකටත් 4 wheel drive ගියර් එක 4L එකටත් සහ differential locks ද engage කරන්න ඕනි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඊටාම දුෂ්කර දුර්ග තරණය කරන්න. හරි, දැන් මම part time සහ full time 4 wheel drive වාහනවල වෙනස්කම් සහ ගියර ගැන විස්තර කරලා ඉවරයි. අපි දැන් කතා කරමු free wheeling hubs ගැන. free wheeling hubs භාවිතා කරන්නේ axle එක හරහා ටයර් එකට ජව සම්ප්‍රේෂණය ඇති කිරීමට හා නැති කිරීමටයි. ඒ කියන්නේ disengage සහ engage කිරීමටයි. free wheeling hubs ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන්නේ part time 4 wheel drive වාහනවල ඉදිරිපස රෝදවලටයි. part time 4 wheel drive වාහනයක 2H, 4H හෝ 4L යන ගියර් වලදී සෑම විටම බලය සැපෙන්නේ පසුපස රෝදවලටයි. එම නිසා පසුපස හබ් ස්ථිරවම ලොක් වී පවතී. part time 4 wheel drive වාහනයක center differential එකක් නොමැති බැවින් තමයි ඉදිරිපසට free wheeling hubs යොදාගෙන තියෙන්නේ. ඉතින් part time වාහනයක 4 wheel drive බලය ගන්න නම් මේ free wheeling hubs අපිට manually අතින් lock කරගන්න වෙනවා. free wheeling hubs යොදා ගන්න ප්‍රධානම හේතුව තමයි උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. 2H ගියර් එකේ අපි යනකොට ඉදිරිපස රෝදවල කැරකවීම නිසා ඇක්සල් උත් කැරකවේ. එමගින් drive shaft උත් කැරකවේ. මේ වෙලාවේදී front drive shaft එක transfer case එකෙන් disengage වෙලා තිබුණත් ටයර් වල කැරකවීම නිසා ඇක්සල් කැරකවෙන බැවින් වැඩි ඉන්ධන වැයවීමකුත් කොටස් නිරපරාධයේ ගෙවී යාමටත් භාජනය වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි free wheeling hubs භාවිතා කරන්නේ. ඒකෙන් සරලවම වෙන්නේ ඇක්සල් හෝ drive shaft කැරකවීමක් නොවි ටයර් පමණක් කැරකවීමයි. එතකොට ඔයාගේ part time 4 wheel drive වාහනයේ 4H හෝ 4L ගියර් වල ධාවනයට යොදනවා නම් මේ free wheeling hubs අපට අතින් lock කරන්න සිද්ධ වෙනවා. අලුත් වාහනවල නම් automatic locking free wheeling hubs දක්නට ලැබෙනවා. ඉතින් full time 4 wheel drive system එකකට තියෙන්නේ සෑම විටම ස්ථිරවම lock වූ hubs 4ක් වේ. ඉතින් ඒ වාහනයේ ඉදිරිපස හා පිටුපස රෝදවල කැරකවීමේ වෙනස අපට බැලන්ස් කරලා දෙන්නේ center differential එකක් භාවිතා කරගෙනයි. හරි, දැන් අපි කතා කරමු මොකද්ද මේ open differential එකක් කියන්නේ සහ එයින් නැති විය හැකි බාධා මොනවද කියලා. open differential එකක් අපිට මේ වෙනකොට ගොඩක්ම KDH පරණ වෑන් වල සහ ලොරි වල දැක ගන්න පුළුවන්. open differential එකක ප්‍රධානම ගැටලුව වන්නේ අපි කන්දක් හෝ පොඩි දුර්ග මාර්ගයක් පසු කරන විට අවම ඝර්ෂණයක් තිබෙන තැනකට එක ටයර් එකක් ස්ථානගත වුවහොත් සෑම විටම ඝර්ෂණය අඩු ටයර් එකට මුළු බලයම යෙදවෙන නිසා වාහනයට ඉදිරියට හෝ පසුපසට යෑමට නොහැකි වෙනවා. අර කට වචනට කියන්නේ මේකේ පස් සහ බර නැති නිසා යන්න බෑ කියලා. ඉතින් මෙන්න මේ තත්වය 4 wheel drive වාහනයකට ඊටාම ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරපු diagonal effect එකත් 4 wheel drive වාහනයකට ආවොත් අපිට ඉදිරියට යන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේ open differential එකේ ප්‍රශ්නෙට වාහන නිපදවන කම්පැනි විසින් ඊටාම සිත් ඇද ගන්නාසුළු සොයා ගැනීම් 3ක් සිදු කරලා තියෙනවා. පළවෙනි එක තමයි locking differential භාවිතය. දෙවෙනි එක තමයි LSD තාක්ෂණය. එහෙම නැත්නම් limited slip differential තාක්ෂණය. තුන්වෙනි එක තමයි
බ්‍රේක් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් භාවිතය එහෙම නැත්නම් BTC තාක්ෂණය කියන්නේ. ලොකින් ඩිෆරන්ෂල් එහෙම නැත්නම් ඩිෆරන්ෂල් ලොක් භාවිතයෙන් අපට පුළුවන් ඉදිරිපස හෝ පිටුපස ටයර් දෙකටම සමාන 50-50 බලයක් ලබාගෙන ට්‍රැක්ෂන් එක කන්ට්‍රෝල් කරගන්න. මේක තමයි ඕපන් ඩිෆරන්ෂල් එකක ගැටලුවට හොඳම විසඳුම. නමුත් ඒ භාවිතා කළ හැක්කේ අඩු වේගයන් වලදී පමණක් බැවිනොත් නිපදවීමට ලොකු වියදමක් දරන්නත් කම්පැනි වලට සිදු වෙලා තියෙනවා. ඉතින් ඉතා වැඩි වේගවලදී සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100ක වගේ වේගයන් වලදී අපිට මේ ඩිෆරන්ෂල් ලොක් එක උවමනා වෙන්නේ නැහැ. සහ එම ඩිෆරන්ෂල් ලොක් එක භාවිතය අනතුරුදායක වෙන්නත් පුළුවන්. LSD එහෙම නැත්නම් ලිමිටඩ් ස්ලිප් ඩිෆරන්ෂල් එක ගැන දැන් කතා කරමු. LSD කියන්නේ ඕපන් ඩිෆරන්ෂල් එකේ දියුණු කිරීමක්. ඒ කියන්නේ එක ටයර් එකකට ඝර්ෂණය අවම වුණොත් මේ LSD සිස්ටම් එකට හැකියාවක් තියෙනවා ස්ලිප් වෙන ටයර් එකේ ස්ලිප් වීම අඩු කරගෙන අනික් ඝර්ෂණය වැඩි ටයර් එක මෙකැනිකල් විදියට ඉදිරිපසට හෝ පිටිපසට කැරකවීමට. LSD එකෙත් විවිධ ක්‍රම සහ තවත් එක් දියුණු කිරීම් දක්නට ලැබෙනවා. හරි, අපි දැන් බ්‍රේක් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එහෙම නැත්නම් BTC එක ගැන කතා කරමු. මේකෙදි වෙන්නේ ඉලෙක්ට්‍රොනික සෙන්සර් මගින් ට්‍රැක්ෂන් එක එහෙම නැත්නම් ඝර්ෂණය අඩු වෙන ටයර් අඳුනාගෙන වාහනයේ කම්පියුටර් එක හරහා එම ඝර්ෂණය හෝ ට්‍රැක්ෂන් එක අඩු වී ඇති ටයර් එකට ඉලෙක්ට්‍රොනික සිස්ටම්ස් වල ආධාරයෙන් බ්‍රේක් සපයලා රෝදවල කැරකීමේ වෙනස බැලන්ස් කරන එකයි. ඒ කියන්නේ ඝර්ෂණය අඩු වෙන ටයර් එක එකතැන කැරකෙන විට ඒක ඔටෝමැටික් බ්‍රේක් වීම නිසා අනෙක් ටයර් එක කැරකවි වාහනේ ඉදිරියට ඇදෙනවා. ඉතින් මේ BTC හෝ බ්‍රේක් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් එක ඉතාමත් හොඳ සොයා ගැනීමක් කියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ BTC සිස්ටම් එක නිසා ඩිෆරන්ෂල් ලොක් වල අවශ්‍යතාවය අවම වී තිබෙනවා. නවීන වාහනවල දක්නට ලැබෙන ABS එහෙම නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් සහ ESC එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල් වගේ සිස්ටම්ස් නිසා BTC සිස්ටම්ස් නවීන වාහනවලට යොදා ගැනීම ඉතාම යෝග්‍ය වේ. හරි, මේක තමයි අපේ වීඩියෝ එකේ අවසානය. ඉතින් ඊළඟ පාර ඔයා 4 wheel drive වාහනයක් drive කරනවා නම් ඔයාගේ වාහනේ හැකියාවන් හරියට අඳුනගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. කවදාවත් මේ කියන 4H 4L වගේ ගියර් නොදැන භාවිතා කරන්න යන්න එපා. මොකද ඒකෙන් වාහනේ දැඩි ලෙස අනතුරටුණත් පත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඩිෆ් ලොක් ඔන් කරපු 4L ගියර් එකේ ලොකු වේගයක් ගත්තොත් වාහනේ පෙරලී යාමරුණත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.